ස්වාමීන් වහන්සේ අපට කියද්දී දුවේ පුතේ මම ඔබ සමග සිටමින් ඔබ රැකගන්නෙමි. ඔබ මමත් නොහරින්නෙමි. ඔබ මොන වගේ තත්වයක හිටියත් මම නුඹ සමගයි. මට නුඹ වටිනවා. දෙපා වාරු නැතුව ඇද වැටෙද්දී ශාරීරික අසනීප නිසා මුළු ශරීරයේම බිඳ වැටෙද්දී මානසික ආතතිය නිසා මුළු ජීවිතේම එපා වෙද්දී එන ප්‍රශ්න වලට දුක් වේදනා කරදර වලට මුහුණ දෙන්නට බැරිව උන්වහන්සේ කියනවා මම ඔබ අසලින් සිට ඔබ ඔසව ගන්නවා. ඔබව ශක්තිමත් කරනවා. හරියට උන්වහන්සේ කිව්වා වගේ නැති වෙච්ච බැටළුවා සොයාගෙන ඇවිල්ලා බොහොම අමාරුවෙන් කටුපඳුරේ හෝ අගාධයක හෝ වැටිලා හිටනොත් ගොඩ අරගෙන තුවාල බැඳලා කර උඩ තබාගෙන මම එනවා වගේ ඔබව රැගෙන එනවා. ඔබ විශ්වාස කරන්න. අද ඔබත් මමත් ජීවත් වෙන්නේ මොනතරම් පීඩා තුල හෝ ජීවත් වෙන්නේ හුස්ම ගන්නේ උන්වහන්සේගේ ආදරය නිසා. උන්වහන්සේගේ රැකවරණය නිසා. උන්වහන්සේගේ මඟ පෙන්වීම නිසා. උන්වහන්සේ තුල තිබෙන සුරක්ෂිත භාවය නිසා. අඩුතරම ජීවිතේ අන්ත අසරණ කලකිරීම තුල මේ මෙහෙට පවා එන්නට ඔබ තුල දැඩි පිපාසයක් ඇති කරන්නේ ස්වාමීන් වහන්සේ ඔබට ආදරය කරන නිසා. මොනතරම් අමාරුකම් තිබුණත් එක එක්කෙනා කියන්න පුළුවන් අතෙන්ට යන්න මෙතෙන්ට යන්න අරදේ කරන්න කියලා. ඒ කිසිවක් නොකර උන්වහන්සේ පසුපස්සෙම ඔබ එන්නේ. ඒ උන්වහන්සේ ඔබට දක්වන ආදරය නිසා. උන්වහන්සේ හැම මොහොතකම ජීවිතේ වැටෙන අය ළඟට ඇවිල්ලා උන්වහන්සේ ඔසවන නිසා. එස අපි භක්තියෙන් මේ යාඥාවට සහභාගී වෙමු. අපේ අතුලාන්ත අසරණකම අතුලාන්ත කුණාටු අතුලාන්ත තුවාල සුව කරන්නට උන්වහන්සේගේ සමාදානය දෙන්නට කියලා. සමාදානය දෙන්නට කියලා. මිල මුදල් වලට කිසි දෙයකට අතුලාන්ත සතුටක් සමාදානයක් දෙන්න බෑ. අතුලාන්ත සමාදානය දෙන්න පුළුවන් උන්වහන්සේට විතරයි. සල්ලි වලට දෙන්න බැරි. බලයට දෙන්නට බැරි. අරක්කු බෝතලයකින් දෙන්නට බැරි.
මත්ද්‍රව්‍යයකින් දෙන්නට බැරි කිසි දෙයකින් දෙන්න බැරි ඇතුළාන්ත සතුට වෙන්න පුළුවන් ජේසුට විතරයි. එනිසා අපි මේ යාඥාවට භක්තියෙන් සහභාගී වෙමු. මා කිව්වට පස්සේ ඔබ පිළිතුරු දෙන්න. ස්වාමිනී සමාදානය දුන මැනව. සියලු දෙනාම ස්වාමිනී සමාදානය දුන මැනව. ජේසුනී සාමේ කුමාරයාණනි. ජේසුනී සමාදානය දුන මැනව. සුසිත් ජනයන්ට සාමය පොරොන්දු වූ ජේසුනී. ස්වාමිනී සමාදානය දුන මැනව. යුද්ධ සංග්‍රාම වලින් තුවාල වූ ලෝකයට. ස්වාමිනී සමාදානය දුන මැනව. විවිධ බියෙන් තැවෙන්නා වූ ලෝකයට. ස්වාමිනී සමාදානය දුන මැනව. මතභේද වලින් බිඳුනා වූ සමාජයට. ස්වාමිනී සමාදානය දුන මැනව. ජාති වලින් ભેද වලින් බිඳුනා වූ සමාජයට. ස්වාමිනී සමාදානය දුන මැනව. පන්තිහා කුල ભેද වලින් බිඳුනා වූ සමාජයට. ස්වාමිනී සමාදානය දුන මැනව. සාමය නොමැති පවුල් වලට. ස්වාමිනී සමාදානය දුන මැනව. පියාගේ නොසලකිල්ලෙන් කාලකන්නි වූ පවුල් වලට. ස්වාමිනී සමාදානය දුන මැනව. පියාගේ බීමත්කමින් කැඩුනා වූ පවුල් වලට. ස්වාමිනී සමාදානය දුන මැනව. මවගේ වැරදි නිසා අවුල් වූ පවුල් වලට. ස්වාමිනී සමාදානය දුන මැනව. මවගේ දුසිරිත්කම් වලින් තුවාල වූ පවුල් වලට. ස්වාමිනී සමාදානය දුන මැනව. දූ දරුවන්ගේ අකීකරු කමින් දුක් ඇතිවෙන්නා වූ පවුල් වලට. ස්වාමිනී සමාදානය දුන මැනව. දරුවන්ගේ ආත්මාර්ථකම් වලින් දුක් වෙන්නා වූ පවුල් වලට. ස්වාමිනී සමාදානය දුන මැනව. දෙවි පියාණන්ගෙන් ඈත් වී මංමුලා වූ බැටළුවන්ට. ස්වාමිනී සමාදානය දුන මැනව. දෙවි පියාණන්ගෙන් ඈත් වුණු චිත්ත සාමය නැති අයවලුන්ට. ස්වාමිනී සමාදානය දුන මැනව. අප පෙම්බර මෑණියන්ගේ මැදහත් කමින්. ස්වාමිනී සමාදානය දුන මැනව. ශුද්ධවන්තෝයි මිනිඳුන්ගේ මැදහත් කමින්. ස්වාමිනී සමාදානය දුන මැනව. ශුද්ධ සෙබස්තියන් මිනිඳුන්ගේ මැදහත් කමින්. ස්වාමිනී සමාදානය දුන මැනව. ශුද්ධ ජුසේවාස් මිනිඳුන්ගේ මැදහත් කමින්. ස්වාමිනී සමාදානය දුන මැනව. සුදු ස්වාමීන් වහන්සේගේ දෙපා මුල විශ්වාසයෙන් වැද වැඩි සිටින ඔබගේ මේ ආදර දූ දරුවන් වාස්තුවාද කළ මැනව. මේ මොහොතේ උන්ගේ ජීවිතවල අතුලාන්තේ පීඩාවට පත් වෙලා තිබෙන සෑම තුවාලයක්ම ඔබ වහන්සේගේ ශුද්ධ ස්පර්ශයේ බලයෙන් ආශිර්වාද කර සූපත් කර වදාළ මැනව. ඔබ වහන්සේ කිව්වා මාගේ බැටළුවන් මාගේ කටහඬ අඳුනති. ඔබ වහන්සේගේ කටහඬ අඳුනන නිසා ඔබ වහන්සේගේ ඒ ආදරය සුරක්ෂිතභාවය අත්දකින්නට පැමිණ සිටින ඔබගේ මේ බැටළුවන් ආදර දරුවන් පෝෂණය කළ මැනව. රැක බලාගත මැනව.
ඔවුන්ට අවශ්‍ය මානසික ශාරීරික ආධ්‍යාත්මික වරප්‍රසාද දේවාශිර්වාදය ලබා දුන මැනව. මිකදව ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. ප්‍රියදර සහෝදර සහෝදරයනි, අපි දන්නවා ක්‍රිස්තුස් වහන්සේ ප්‍රසිද්ධ ජීවිතය ආරම්භ කරද්දී උන්වහන්සේ දේව මාලිගාවට ගිහිල්ලා ඉස්සාය දේවප්‍රසාදිවරයාගේ පොත පෙන්නුවා. පෙළල එක කියෙව්වා. ඒ සාරාංශය තමයි උන්වහන්සේ කියනවා, යාවේ දෙවියන් වහන්සේ මාව ආලේප කළා. දිලිඳුන්ට සුභාරංචිය දේශනා කරන්න, සිරගත වූවන් නිදහස් කරන්න, වහලුන් මුදන්න, ලාදුරු රෝගීන් සුව කරන්න. උන්වහන්සේ කියලා පොත වහලා කිව්වා, අද එය සම්පූර්ණ වුණා. කිව්වට පස්සේ උන්වහන්සේව මරන්නට ඒ වටේ හිටපු අය සූදානම් වුණා. ගල් අතට ගත්තා. ගල් වලින් ගහලා මරන්නට. උන්වහන්සේ ජනකාය අතුරින්ම අතුරුදහන් වෙලා ගියා. උන්වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතයේ ආරම්භයේදීම උන්වහන්සේ ප්‍රතික්ෂේප වෙනවා. ඒක තමයි මහා පුදුම දේ. දෙවියන් වහන්සේ කැඳවීමක් දීලා උන්වහන්සේ මේ ලෝකෙට එව්වා. මනුෂ්‍යයා පාපයෙන් මුදවන්නට, කුරුසගත වෙන්නට. උන්වහන්සේ ඒක හොඳින් දැනගත්තා. උන්වහන්සේට අවශ්‍ය වුණා මිනිස්සුන්ට ඉඟියක් දෙන්නට, කල්පාන්තයක් පුරා බලාපොරොත්තු වෙලා හිටපු ගැලුම්කාර මෙසායා මමයි කියලා. ඒක උන්වහන්සේ ගියෙන් කිව්වා. යර්මියා කියපු දේ නැත්නම් අයිසායා කියපු දේ අවුරුදු ගානකට ඉස්සෙල්ලා. අද ඒක සම්පූර්ණ වුණා. මිනිසුන් බලාපොරොත්තු වෙන්නේ ගැලුම්කාරයා මේ විදියට වඩුවෙකුගේ පුතේ, සාමාන්‍ය පවුලකේ. උන්වහන්සේ මරන්න සූදානම් වුණා. දේව අපහාස්‍යයක්. නමුත් ඊට පස්සේ මොකද සිදු වෙන්නේ? උන්වහන්සේ එක පැත්තකින් ප්‍රතික්ෂේප වෙද්දී පියාණන් වහන්සේ කියනවා ප්‍රසාද ස්නාපනයේදී ස්නාපක ජෝන්තුමා ජේසුස්මින් වහන්සේව ස්නාපනය කරද්දී බෞද්ධස්ම කරද්දී කියනවා, මේ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයා නොය. ඔහු කෙරෙහි මම ප්‍රසන්න වෙමි. ප්‍රසන්න වෙමි. දෙවියන් වහන්සේට ප්‍රසන්න වෙද්දී සමාජයට අප්‍රසන්න පුද්ගලෙක් බවට පත් වෙන හැටි. දෙවියන් වහන්සේ පිළිගනිද්දී සමාජය විසින් ප්‍රතික්ෂේප කිරීමේ කෙනෙක් බවට පත් වෙනවා. දෙවියන් වහන්සේ ආදරය දක්වද්දී සමාජය තුළ අනදරය ලබන කෙනෙක් බවට පත් වෙනවා. මේක තමයි කැඳවීමේ ප්‍රබලම ලක්ෂණය. උන්වහන්සේ සමග ගමනක් යද්දී, උන්වහන්සේට සියල්ල බාර දීලා මෙවැනි ගමනක් යද්දී ලෝකෙ ඉදිරියට මෙවැනි දේවල්ට මුහුණ දෙන්නට සිදු වෙන එක මට මම ඔබට ආරම්භයේදීත් කිව්වා. ජේසුස් ප්‍රතික්ෂේප වෙච්ච අවස්ථාවල් පොඩ්ඩක් බලන්න. මුලින්ම මොකද? උන්වහන්සේ උපතේදී ජේසුස්ට ඉන්න තරක්වත් නැහැ. ඒගොල්ලන් නාසරෙත් ඉඳලා උන්වහන්සේ ගලිලේ ඉඳලා බෙත්ලෙහෙමට යනවා සංගණනයට. ඒ ගිය වෙලාවේදී උන්වහන්සේට ඉපදෙන්නට, මරිතුමින්ට රැදෙන්නට තැනක් නැහැ. ස්පිරිතාලයක්වත්, තානායමක්වත්, නැවතුම් පැනක්වත් නැහැ. ඉපදෙන්නේ කොහෙද? ගව මඩුවක. මිනිස්සු කිසිම ප්‍රතික්ෂේප කරපු තැනක. ගොම ගඳ ගහන තැනක හරියට ඉන්නවත් නැතුව සත්තුන් කන ඔරුවක ඇඳුමක්වත් හරියට නැතුව තමයි ජේසුස් මේ ලෝකෙට බිහි වෙන්නේ. අනිත් ප්‍රතික්ෂේප වීමේ තැන තමයි ලදරු ඝාතනය. ජේසුස්මින් වහන්සේව නැවත අරන් යන්නට විදියක් නැතුව මේගොල්ලන් ජීවිතයට පලා යනවා. තමුන්ගේ ගෙදරට යන්න විදියක් නැහැ. ප්‍රතික්ෂේප කිරීම. ඒ වෙලාවේදී ලදරු රාශියක් ඝාතනය ලබන උන්වහන්සේ ප්‍රතික්ෂේප වෙන සමාජය තුළ. ඊවගේම තුන්වෙනි අවස්ථාව උන්වහන්සේගේ ඉගැන්වීම් ප්‍රතික්ෂේප කළා. එක අවස්ථාවක් තමයි දැන් දේවමාලිගාවේ වෙච්ච සිද්ධිය. ඊට පස්සේ උන්වහන්සේ දේශනා කරද්දී මොකද කියන්නේ? මේ වඩුවගේ පුතා නෙවේද? මේ මරියගේ පුතා නෙවේද? එක තැනක උන්වහන්සේට පිස්සු කියලා උන්වහන්සේ පිස්සන් කුටුවට පව අරන් යන්න සූදානම් වෙනවා. උන්වහන්සේ ප්‍රතික්ෂේප වෙනවා. අවසානයේ උන්වහන්සේ දේව පුත්‍රයා නෙවෙයි. උන්වහන්සේ බෙල්සබුල්ගේ බලයෙන්, යක්ෂ බලයෙන් සුවකිරීම කරනවා කියලා උන්වහන්සේ ප්‍රතික්ෂේප කරලා අවසානයේ ක්‍රුස්සිය යන ගහලා මරලා දානවා. දේව පුත්‍රයාට එහෙම වුණා නම් මනුස්ස අපට කොහොම නොවේද? ස්වාමීන් වහන්සේ ඊට කටුක අමාරු ගමනක ගිහිල්ලා තමයි උන්වහන්සේ ජීවිතය ජයග්‍රහණය කළා, අපේ ජීවිතයට ගැලවීම ලබා දුන්නේ. මේක අමතක කරන්න එපා. ඒ නිසා ඔබ කතෝලිකයෙක් වෙලා ඒ කතෝලිකමට ඔබට ගිය විශේෂ කැඳවීමක් ලැබලා මේ ගමන යද්දී අනන්තවත් මේ ප්‍රතික්ෂේප කිරීම වලට මුහුණ දෙන්න වෙනවා.
අපි යාඥා කළ පරිදි හැමදේම එකපාර සිදු වෙන්නේ නැහැ. බොහෝ දේවල් අමාරුවෙන් ලබා ගන්න මේ ගමන තුල. සමහරට අතහැරලා දාන්න හිතන අවස්ථා එමට එන්න පුළුවන්. ඒ හැම වෙලේම අපි විශ්වාසයේ ගමනක යනවා නම් ස්වාමින් වහන්සේට විතරයි මගේ ජීවිතයට සැබෑ සතුට සැනසීම දෙන්න පුළුවන් කියන විශ්වාසයේ ගමන යනවා නම් අපිට කවදාවත් තැවෙන්නට, වැටෙන්නට, බිඳෙන්නට සිදුවන්නේ නැහැ. ස්වාමින් වහන්සේ හැම මොහොතකම අපිව ගොඩනගනවා. මම ඊටම ලස්සන දෙයක් තමයි මම ඔබට එක්තරා දවසක් කිව්වා. අපි කියමු ලස්සන වාචනයක් අපි හදනවා. මේ වාචනේ හදාගෙන යද්දී අපි දකිනවා ඒ වාචනේ paludu අඩුපාඩුකම්. ඒ වාචනේ හරියට ඇවිල්ලා නැහැ. කලාකෘතිය. මොකද කරන්නේ? අපි මොකද කරන්නේ? ඒ වේරුණාට පස්සේ නැත්තම් මැටි ගොඩ තිබුණා නම් ආපහු මේක කඩනවා. පොඩි කරනවා, කුඩු කරනවා. නැවත අපේ හදන්න පටන් ගන්නවා. නැවත අපි දැක්කොත් ඒ දේ හරියට ඇවිල්ලා නැහැ කියලා අපි මොකද කරන්නේ? ආපහු ඒක කඩනවා. කුඩු කරනවා. අපිට අවශ්‍ය තැනට වෙනකන් අපි ඒ දේ කරනවා. ස්වාමින් වහන්සේත් මම දකින්නේ ජේසු ගොඩක් අපිට ආදරේ නිසා අපේ ජීවිතේ හරි විදියට ගොඩ නැගෙන්නේ නැතිනම් ස්වාමින් වහන්සේට කැමති විදියට සමාජයට වැඩදායක විදියට ගොඩ නැගෙන්නේ නැත්තම් උන්වහන්සේ මොකද කරන්නේ? අපි පොලේ ගහලා කුඩු කරලා කඩලා නැවත උන්වහන්සේ හදන්න පටන් ගන්නවා. මෙන්න මෙතන තමයි අමාරුම තැන. අමාරුම තැන දරා ගන්න බැරි තැන මෙතනයි. අපි කුඩු කරද්දී අපේ අබල දුබලකම් නැවත හදද්දී අපිට අමාරුයි. මම තව උදාහරණයක් ඔබට දෙන්නම්. අපි ගමු කෙනෙක්ව අතක් කැඩිලා තියලා අර අතට දානවනේ පලස්තරයක් වගේ එකක් දාලා හදලා එක්ස්රේ එකක් ගද්දි ડોක්ටර් කියනවා අත හරියට හැදිලා නැහැ. මොකද කරන්නේ? ආපහු අත කඩනවා. අත කඩලා ආපහු හරි විදියට අත හදනවා. එහෙම නොකළොත් මොකද වෙන්නේ? කො අත ඇද වෙලා මොන හරි දෙයක් වෙලා තමයි ඊට පස්සේ තිබෙන්නේ. නැවත ඒ දේ යථා තත්ත්වයටපත් කරන්න අත කඩනවා. මේ වගේ දෙයක් තමයි ස්වාමින් වහන්සේ කරන්නේ. අපේ ජීවිතය හරි මගට යන්නට, හරි විදියට ගොඩ නැගෙන්නට, ස්වාමින් වහන්සේට ප්‍රසන්න විදියට යන්නට නම් උන්වහන්සේ හැම වෙලේම මොකද කරන්නේ? අපේ ජීවිතය කඩලා බිඳලා නැවත නැවත ගොඩ නගනවා හරි විදියට අපේ ජීවිතේට. මෙන්න බෙදේ තියෙන එකයි කියන්නේ ස්වාමින් වහන්සේ දුන්නා, උන්වහන්සේ ගත්තා, උන්වහන්සේට ස්තුති. ජෝබ් තමයි කිව්වේ එකයි. ජෝබ්ට දැනුණ අවසාන කාලේ වෙද්දි මුල කාලේ ජෝබ් මොකද කැරලි ගැහුවා. ඒ ස්වාමිනේ මට මෙහෙම වෙන්නේ. මගේ දරුව නැති වුණා, මගේ ඉඩකඩම් වස්තුව නැති වුණා, මගේ බිරිඳ නැති වුණා, මට වසංගතයක් ඇදිලා. ඇයි මේ? ස්වාමීන් වහන්සේ පුලේ ගගා ජෝබ් හදලා අවසාන තැනදී ජෝබ් කිව්වා මම දැන් තේරුම් ගත්තා ස්වාමිනේ. විශ්වාසය තුළ ඔබ වහන්සේ මට සියල්ල දුන්නා. ඔබ වහන්සේ සියල්ල ගත්ත වහන්සේට ස්තුතියි. එතනදී තමයි ජෝබ් සුව වෙන්න පටන් ගත්තේ. ඇතුළාන්තයෙන් ශාරීරිකව සහ මානසිකව ජෝබ් තුමා සුව වෙන්න පටන් ගත්තා. අපිට මෙන්න මෙතෙන්ට එන්නට ස්වාමින් වහන්සේ අද ආරාධනා කරනවා. ජීවිතේ වැරදෙන තැන් වලදී අපි වැටෙන තැන් වලදී අපි මතක් කරගන්න ඕනේ ස්වාමින් වහන්සේ මාව හරි මගට ගන්න, හරි තැනට ගන්නට උනස මාව කඩනවා, පිදිනවා. අපි උන්වහන්සේට ඉඩ දෙන්නට ඕනේ. කැමති ලෙසින් අඹනු මැනවි මා දිව්‍ය කලා කරවාණනි. මැටි බිඩක්ය මා ඔබේ අතේ. ඔබ කැමති ලෙසින් ඔබ රිසසේ අඹන්න සමිදේ. මේක තමයි ගැඹුරු යාඥාව. අපි ජේසුස් ළඟට ඇවිල්ලා දිනපතාම අපිට කියන්න පුළුවන්. ජීවිතේ අමාරුකම් වෙද්දී, අපි ඇද වැටෙද්දී, අපි මානසිකව වැටෙද්දී, පීඩා විඳිද්දී, ශාරීරිකව අපි ඇද වැටෙද්දී, ආධ්‍යාත්මිකව තනිකාවට ලක් වෙද්දී ස්වාමීන් වහන්සේ දිරිපිට අපිට කියන්න බෑ ස්වාමිනේ ඔබ වහන්සේ කැමති විදියට මාව හදන්න, අඹන්න. ඔබ වහන්සේ දන්නේ මං ගැන. ඔබ වහන්සේ මගේ හෙට දවස ගැන දන්නේ. ඔබ වහන්සේ මගේ අනාගත සැලසුම් ගැන දන්නේ. ඒ නිසා ඔබ වහන්සේ කැමති විදියට මාව හදන්න. මට රිදෙයි, මට අමාරුයි, මට පීඩා ඇති වෙයි. නමුත් ස්වාමිනේ මම ඉවස ගන්නවා. මොකද ඔබ වහන්සේ මට කරදරයක්, අයහපතක් වෙන්න දෙන්නේ නැහැ. මේක තමයි මේ හැම සුද්ධවන්තයෙකුගේම ජීවිතය අපි දකින්නේ. ජිසේවස් මුනිතුමාගේ ජීවිතෙත් අපි දකින්නේ මේ දේ. මොනතරම් පීඩාවද? වසූරී රෝග හැදිලා මිනිස්සු ඇදගෙන වැඩිදී එතුමා හොයාගෙන ගියා. ඒ රෝගින්න ජිසේවස් මුනිතුමා සිරගත කළා කන්ද උඩ රටදී. ප්‍රතික්ෂේප කළා. උන්වහන්සේ මරන්න කීප සැරයක් ලෑස්ති වුණා. උන්වහන්සේ කණ්ඩ දෙයක් තිබුණේ නැහැ. ඉන්න දණක් තිබුණේ නැහැ. හැම තැනදීම උන්වහන්සේ කියන්නේ නැති ස්වාමිනේ ඔබ වහන්සේ මට කැඳවීමක් දුන්නා. මේ කැඳවීම තුළ මෙය දරාගෙන යන්න මට ශක්තිය දෙන්න.
අම්මා කෙනෙක් තාත්තා කෙනෙකුට කියන්න පුළුවන් දරුවන්ගේ ප්‍රශ්න එද්දී පීඩායේදී ස්වාමිනී මේ දරුපවුල මම අතහැරලා යන්නේ නැහැ. වාසේ මට කැඳවීමක් දුන්නා. මවෙක් වෙන්න පියෙක් වෙන්න. මේ පීඩා මැද මේ අමාරුකම් මැද පෞල් ජීවිතේ ගැට ගහගෙන යන්න ස්වාමිනී මට ශක්තිය දෙන්න. උන්වහන්සේ කුඩු කර කර ඔබව ශක්තිමත් කරනවා එතනදී. රෝගය තුලදී උන්වහන්සේ ශක්තිමත් කරනවා. ඒ රෝගය දරාගෙන යන්නට. අවසානයේ තුල ඔබ දකිවි මහා අතුලාන්ත සුවයක් සැනසීමක්. ඒ නිසා අපේ කැඳවීම අද දවසේ අපි මෙනෙහි කළේ. ඔබේ කැඳවීම ඔබට අවබෝධ වෙන්නට ඇති. ස්වාමීන් වහන්සේ නිකම් කතෝලිකෙක් වෙන්න කියලා පල්ලියට ඇවිල්ලා ප්‍රසාද ස්නාපනය ලැබලා ලැබපු කැඳවීමත් එක්ක ඊටත් වඩා ගැඹුරු කැඳවීමක් දෙලා තියෙනවා. උන්වහන්සේ අනුගාමිකෙක් වන්නට, සාක්ෂි දරන්නෙක් බවට පත් වෙන්නට. ඔබ බාර ගන්න කැමති නම් මේ කැඳවීම ඔබ මුළු හදවතින්ම ශිදුව ස්වාමීන් වහන්සේට ඔබ කියන්නට ඕනේ. මේ මොහොතේ ඔබ විශ්වාස කරනවා නම් ජේසුස් ස්වාමීන් වහන්සේ ඔබට කැඳවීම දුන්නා කියලා. ඔබ මේ මොහොතේ කියන්න ඕනේ ස්වාමීන් වහන්සේ කියනවා කවදාද එන්නේ? ඔබ කවදාද එන්නේ? මගේ හඬ අසලා. මම දිනපතා ඔබට කතා කරන ඔබේ ඒ වැරදි මාර්ග වලින් ඉවත් වෙලා ඔබ කවදාද එන්නේ මාව සොයාගෙන? දුවේ පුතේ මා තුල විතරයි සැනසීම, සතුට, මිදීම, ගැලවීම තිබෙන්නේ. Samidun soya Adher damanne Ape maya Netdo derenne Etumandaya Kavadayenne Samidun soya Kavadayenne Samidun soya දෙවන්තෙනි සිතේ සාමය සුවේ නැති වෙද්දී සිතේ දුක නැති වෙද්දී ස්වාමීන් වහන්සේ වෙතට හැරෙන්න. උන්වහන්සේ අපේ සිතේ සාමය ඇති කරනවා. Samidun soya Sakavayidaya Matirinda kiya Adaridaya Pritiya soya Kavadayenne Samidun soya Kavadayenne Samidun soya ජෙසු කියනවා වේසන බරවසුනට සියල්ලනි මා වෙතට එන්න මම ඔබට සුව සහනය දෙමි. අපි උන්වහන්සේ වෙතට හැරෙමින් විශ්වාසය තබා ගනිමින් අපි උන්වහන්සේට කියමු මෙලෙස Hallelujah.
ප්‍රේමවන්තයනි කවදා දෙන්නේ සමිඳුන් සොයා උන්වහන්සේ නැවත නැවත අපෙන් අහන්නේද කවදාද ඔබ එන්නේ මාව සොයාගෙන ස්වාමින් වහන්සේ වෙතට අපි එද්දී එන ගමනේදී අපිට අමාරු දේවල් අපි අයින් කරනවා අපිට ගොඩාක් බඩමුට්ටු එල්ලගෙන එන්න බෑ ගොඩක් අයව කරේ තියාගෙන එන්න බෑ බුදුන් වහන්සේ කිව්වේ ඔබ මාව අනුගමනය කරනවා කියලා කියන්නේ දිනපතා ඔබේ කුරුස්සය රැගෙන එන්නට කියලා. කුරුස්සයක් අරන් එන්නේ නැද්දි ඒ මත ගොඩාක් බඩු පටවගෙන එන්න බෑ. ඒ නිසා එකතු කරනවට වඩා බෙදා ගැනීම මත අපිට උන්වහන්සේ වෙතට එන්නට පුළුවන්. අයිති කරගන්නවට වඩා අත්හැරීම තුළ ස්වාමින් වහන්සේ වෙතට අපිට එන්නට පුළුවන්. ආදරය ලබනවට වඩා ආදරය දීම තුළ අනිත් අයට උන්වහන්සේ වෙතට අපිට එන්නට පුළුවන්. ඒ නිසා අපි අපේ සිත් එකලස් කරගෙන සුදු ස්වාමින් වහන්සේ වෙත පෙනී සිටමු. උන්වහන්සේ ළඟට අපි යමු. යම් යම් දේවල් අත්හරිමින් යම් යම් පුද්ගලින්ව පොඩක් ඉවත් කරමින් ජීවිතේ අපිට බාධා කරන දේවල් බාධා කරන අයව ඉවත් කරමින් ඔබ සම්පූර්ණයෙන්ම ස්වාමින් වහන්සේ ඉදිරියට එන්න. ජේසුස් කියන ස්වාමීනි මේ තමයි මම ඇත්ත මම ලෝක ඉදිරියට මම වෙනත් අය ඉදිරියට වෙන විදියට ඉන්න පුළුවන් වෙනත් නම් වලින් එක්කෙනෙක් මාව එක විදියකට දකිනවා තව කෙනෙක් තව විදියකට ඉතින් මම එක එක වේශය ගන්නවා එක එක්කෙනෙක් ඉස්සරහ පිට නමුත් මම මේ මොහොතේ වහන්සේ ඉදිරියට ඉන්නේ ඇත්ත විදියට මේ තමයි මගේ ජීවිතයේ ඇත්ත ස්වාමිනේ ඔබ වහන්සේට මම සියල්ල ඔබ වහන්සේට පෙන්වනවා මගේ ජීවිතේ ජෙස්ට් ඔබ කියන්නේ ඔබ ඇත්ත තත්ත්වයේ ජීවිතේ ඔබ මොන වගේ කෙනෙක්ද මොන වගේ සිතුවිලිද ඔබ තුළ තිබෙන්නේ හරියට වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා ඔබ ඇත්ත කිව්වේ නැත්නම් ඔබ ඇත්ත තත්ත්වය පහදා දුන්නේ නැතිනම් වෛද්‍යවරයාට කවදාකවත් ඔබට නිසි ප්‍රතිකාර කරන්නට බෑ. ඔබ ලෙඩේ හැංගුවොත් වෛද්‍යවරයාට හරි බේත් දෙන්නට බෑ. ලෙඩේ උඩු දුවනවා. ජීවිතේ පවා අවදානමට ලක් වෙනවා. ඒ වගේම තමයි ජීවමාන වෛද්‍යවරයා ජේසුස් ස්වාමින් වහන්සේ ඉදිරියට ඔබ ඇත්ත විදියට කිව්වේ නැත්නම් ඔබේ ජීවිතය හරිද? කවදාකවත් ඔබට නිසි පිළිතුරක් ජීවිතේ ලබන්නට බෑ. ඔබ ජේසුස් කියන ඔබේ ජීවිතයේ සෑමදේම ස්වාමීනි මම මේ වගේ කෙනෙක්. මගේ ගති පැවතුම්, මගේ චර්යාව, මගේ ස්වභාවය. මම ලෝකෙ ඉදිරියට ඉන්න වෙනත් කෙනෙක් විදිහට මම ලෝකේ රවට්ටනවා. මම බොරුවෙන් ජීවත් වෙන්නේ. මම සමාජයට පිළිලයක්. මම ගෙදර අයට දුකක් වේදනාවක් මගේ ජීවිතය. ස්වාමීන් වහන්සේ ඉන්න දෙන්න. මගේ දිව නිසා කී දෙනෙකුගේ ජීවිත විනාශ කරලා ඇද්ද? මගේ කට නිසා කී දෙනෙකුගේ ජීවිත නැති කරලා ඇද්ද? පෞල් විනාශ කරලා ඇද්ද? මගේ නොහික්මුණු වැරදි ක්‍රියා නිසා කී දෙනෙකුගේ ජීවිත මම විනාශ මුඛයට පත් කරලා ඇද්ද? පාපයට මගේ ජීවිත චර්යාවන් නිසා පාපයට යොමු කරලා ඇද්ද? ඔබ සම්පූර්ණයෙන්ම ස්වාමීන් වහන්සේට විරුද්ධ වෙන්න ඔබේ ජීවිතය. ජේසුගේ හදවතින් ගලා ගිය රුධිරය කල්වාරි කඳු මුදුන සිට ගලා ගිය රුධිරය අපේ ඇටලිය මස් නාර ඔස්සේ ගමන් කරමින් අපේ අක්‍රීය මාංශපේශී ධමනි ශිරා ඔස්සේ ගමන් කරමින් අපට සුවය ලබා දෙනවා.
දකුණේ සොරාගේ ජීවිතය වෙනස් කරලා පාරාදීසය හිමි කර දුන්නේ ඒ ස්වාමීන් වහන්සේගේ ආදරය නිසායි. සකේයුස්ට අලුත් ජීවිතයක් ලැබුණේ ස්වාමීන් වහන්සේ ඉදිරිපිට තමුන්ගේ පව්කම පිළිගත්ත නිසායි. මතෙව් ගැලවීම ලැබුවේ ස්වාමීන් වහන්සේගේ දහම පිළි අරගෙන උන්වහන්සේව තමුන්ගේ ගෙදරට කැඳෙව්ව නිසායි. දකුණේ සරාක්වා ස්වාමිනී මම පව්කාරයෙක්. ඔබ වහන්සේ දුක් විඳින්න කිසි වරදක් නොකර ඔබ වහන්සේ පාරාදීසයට ගිය කල මාව සීකරා. අපි ඇත්ත අපිව පිළිගනිද්දී අපේ ඇත්ත ස්වභාවය අපි පිළිගනිද්දී අපි නිදහස් වෙන්න පටන් ගන්නවා. පුදුම ඇතුළාන්ත සතුටක්. එනිසා අපි ජේසුස්ගේ මේ ගීතිකාව තුළින් ඔබගේ හදවතින් රුධිරය ඡලයද ඇදහැරුණේ ස්වාමිනී. මව පවිත්‍ර කරන්නට මව සුදුස්සෙක් කරන්නට ස්වාමිනී. මව ඔබ වහන්සේගේ දරුවෙක් කරන්න ස්වාමිනී. ඔබ වහන්සේගේ අනුගාමිකයෙක් කරන්න ස්වාමිනී. ඔබ වහන්සේගේ ශ්‍රාවකයෙක් කරන්න ස්වාමිනී. සියල්ල අතහරින්නට උනත් මම ලෑස්ති ඔබ වහන්සේ වෙනුවෙන් සියල්ල දෙන්න පුළුවන් ඔබ වහන්සේ වෙනුවෙන් මා සතු දේ උනත් මම අතරින්න ස්වාමිනී. ස්වාමී මගේ කියා සැබෑ සමගි බව දෙනා යුක්තියේ සත්‍යයේ ජේසුනේ ඔබයි සාමය සාමයේ උදානය උසරදනා ඔබගේ දකුණු වත පපුවට තබා ගන්න. මම විශේෂ යාඥාවකින් ඔබ ආශිර්වාද කරනවා. මේ යාඥාව හැදුවේ ජොසෙවස් මුනිතුමා, පසුව ජාකෝබේ ගොන්සාල්වෙස් පියතුමා. ඒක අර්ථාන්විතව පාශ්චාව හසුරුවමින් ලියලා තිබෙන යාඥාවක්. මේ යාඥාව විශේෂයෙන්ම ඔබේ මුළු ශරීරයටත් ඔබේ නිවෙස් ඔබේ භූමි සිල්ම අශුද්ධ බලවේග වලින් හදි හූනිය යන්ත්‍ර ප්‍රේස යක්ෂ දෝෂ වලින් ආරක්ෂා කරන්නට සැබෑ එකම දෙවියන් වාසය වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ප්‍රකාශ කරන දේව ආදරය තුළ ගමන් කරන්න බලය ඉල්ලලා කරන යාඥාවක්. ආමෙන්. මාගේ සිරස හා බෙල්ලද උගුරද පිතා පුත්‍රයා ස්පිත සාන්ත තුන්දෙනා වහන්සේලා රැකවරණයි. මාගේ දකුණුරය ගාබ්‍රියල් අල්කාන්චුස් රැකවරණයි. මගේ වම්මුරය රපියල් අල්කාන්චුස් රැකවරණයි. මගේ තුනටිය සාන්තස්වරුන් රැකවරණයි. මගේ පෙකණිය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දරුවන්ගේ ගෝලයෝ 75 දෙනාගේ රැකවරණයි. මගේ දූත යුක්ම 11000 කන්‍යාශ්‍රී වරුන් රැකවරණයි. මගේ කෙන්ඩා සා පිටිපතුල් සියල් මොක්ෂවාදී වරුන් රැකවරණයි. අනාදි පිතාවන දෙවියන් වහන්සේක රැකවලට තබා ගත්තෙමි. තසේක මණ්ඩල සිකරේ වැඩ සිටින ස්පේස් සාන්තු දෙවියන් වහන්සේගේ නාමයෙන් උදේ දිග උතුරු දිග අවර දිග දකුණු දිග නිරාපාතාල පොළවට අරක්ගත් සර්පයන්ද 12 දිගින් එන සියල්ලම දුරු කළෙමි. ඇත් වලස්සිංහ ව්‍යාග්‍ර සිව්වාකාර මායා බැන්දෙමි. අංගමි පිල්ලු සූනියම් බැන්දෙමි. වැල් පැන්නුම් ඉරි පැන්නුම් සියලුම බලිකර හය බැන්දුම් දුවන්ඩ බැන්දෙමි. එලවෙලවා බැන්දෙමි පරමණ්ඩල සූර රජුවරුන්ගේ විශ්වාස සූර පියවරුන් එක යුද්ධ කර පැරදුවෙමු. යක්ෂයෝද යක්ෂණයෝද භූතයෝද ප්‍රේතයෝද ඇති ඇති කෙටි කෙටි බැදි බිදි පිපිරි දැවි දැවි යන්න බැන්දෙමි. අපේ ස්වාමී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වද විඳීමද ශ්‍රීවන කැරල් පහෙන්ද බැන්දෙමි. ආංජුස්වරුන්ගේ අතින් බැන්දෙමි. අංජුස්වරුන්ගේ අතේ ශ්‍රී ධාරාවලින් බැන්දෙමි. වේද සාක්ෂිවරුන්ගේ ලේ බලයෙන් බැන්දෙමි.
වන්දනාවාදීන්ගේ ධර්මවන බලයෙන් බැන්දෙමි. මේ බන්ධන අත දමන්දන වින බන්ධන ගුරු බන්ධන හෝ විදෙන් තට්ටු උඹ කට්ටු පග භූත අද භූත බයවල් නොවේවා. මටත් ඔබ වහන්සේගේ පීඨෙන් ආරක්ෂාවෙන් අනුභවයෙන් ජයසානසානය ලැබේවා. මේකද අප ස්වාමීන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ශිදු ස්වාමීන් වහන්සේගේ පාමුල ඔබ විශ්වාසයෙන් සිටින මේ මොහොත ජේසුගේ ශ්‍රාවකත්වයේ පිළි අරගෙන උන්වහන්සේගේ සැබෑ ගෝලෙක් වෙන්නට ජේසුගේ සාක්ෂිකාරයෙක් වන්නට වචනෙන් ක්‍රියාවෙන් සූදානම් වෙලා ඉන්න ඔබ උන්වහන්සේ පසුපස යන මේ ගමනේදී කුරුස්සේ දරාගෙන ප්‍රතික්ෂේප නොකර යන්න අධිෂ්ඨාන කරගෙන ඉන්න මේ මොහොතේ ඒ නිසාම පැමිණෙන පීඩා දුක් වේදනා අසනීප ඕන දෙයක් දරාගෙන ජේසුස් තුල පමණයි සැනසීම තිබෙන්නේ කියන විශ්වාසය තුල යන්නට අධිෂ්ඨාන කරගත් මේ මොහොතේ සියලුම අශුද්ධ බලවේග හුනියම් බන්ධන සෑම දෙයක්ම මුදවන ක්‍රිස්තුස් වහන්සේට ඔබේ ජීවිතේ පවරා ඇති මේ මොහොතේ ඔබේ රැකී ආරක්ෂා ව්‍යාපාර කටයුතු සෑම දෙයක්ම ස්වාමීන් වහන්සේගේ දෝතට දීලා විශ්වාසයෙන් යන මේ මොහොතේ ඔබේ අනාගතයේ ස්වාමීන් වහන්සේට බාර කරන්න. හෙට දවසේ ස්වාමීන් වහන්සේට බාර කරන්න. ඔබේ දුව පුතාව ඔබේ ස්වාමි පුරුෂයා භාර්යාව ස්වාමීන් වහන්සේට බාර කරන්න. ඔබේ අසනීප ස්වාමීන් වහන්සේට බාර කරන්න. ඔබේ රැකියාව ව්‍යාපාරයේ ස්වාමීන් වහන්සේට බාර කරන්න. අවනිශ්චිත අනාගතයේ උන්වහන්සේට බාර කරමින් ස්වාමීන් වහන්සේට කියන්නේ ජීවමාන වූ ජේසුස් ස්වාමීනි මාගේ යදුම අසන්න ස්වාමීනි කියලා. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේදී මෙන් මෙලොවෙහි දිටු වේවා. අපගේ දිනදා භෝජනය අපට දානය කළ මැනව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන ආත්මයි. අපගේ වැරදිද කමා කළ මැනව. පාප අවස්ථාවට අසු වීමට අපට නොදී අයහපතින් ලැබ මුදාගත මැනව. නමෝ මරියනි ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තයන් ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහිය. ස්ත්‍රී නතරේන ආශිර්වාද ලද්දී ඔබ වහන්සේ ඔබගේ ශ්‍රී කුසෙහි පළවන් ජේසුස් ආශිර්වාද ලද්දාහුය. සන්ත මරියනි දේවමෑණි පාපී අප උදෙසා දැනුත් අපේ මරණ වේලෙහිදී ත්‍යාග්ඥා කළ මැනවාමින් ජේසුස්. පිතා පුත්‍රයා ස්පින්ද සාන්තරන් ත්‍රිත්‍යක දෙවොත්මයන්න් වහන්සේටම ස්තෝත්‍ර වේවා. ආදී වාග්මේ දරුදිත පතත් අනන්ත කාලයක් වේවා. ආමේන්.